ආයිබෝවන් ගැටලු.com නිල YouTube channel එකේ ඔයගොල්ලෝ නැවත සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කිරීමට සූදානම් වන්නේ බුද්ධි පරීක්ෂණය. ඒ කියන්නේ IQ topic සම්බන්ධයෙන් අප පළ කරලා තියෙන ලිපි මාලාවේ එක topic එකක් පිළිබඳවයි. ඒ තමයි සමීකරණ. අපි කෙලින්ම සමීකරණ පිළිබඳ ඒ ලිපියට යොමු වෙමු. සමීකරණ පිළිබඳ අපි පළ කරලා තියෙන ලිපියේ අපි කතා කිරීමට අද මේ වීඩියෝ තුලින් සූදානම් වෙනවා. සමීකරණයක් විසඳීමේදී ඕගොල්ලෝ අනුගමනය කළ යුතු පියවර මොනවාද? දෙවනුව අපි ඊට පස්සේ කතා කරනවා මේ සමීකරණ සම්බන්ධයෙන් ඕගලන්ට පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා එන සමීකරණ ආකාරයකින් වර්ගජ සමීකරණයක් පැමිණලා තිබ්බොත් කොහොමද ඒ විසඳන්නේ? අවසානයේට අපි සාකච්ඡා කරනවා සමගාමී සමීකරණය. පැමිණලා තිබ්බොත් කොහොමද ඒ විසඳන්නේ? එතකොට උදාහරණත් සමගම තමයි අපි මේ පැහැදිලි කිරීම මේ වීඩියෝ තුලින් සිදු කරනු ලබන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කිරීම සූදානම් වන්නේ සමීකරණ නීති පිළිබඳවයි. ඕගලන් දැන්නමත් දන්නවා සමීකරණ කියන්නේ මොනවද කියලා. O level වලට ඉගෙන ගන්නවා, A level වලට ඉගෙන සමහරක් අය maths කරොත් ඉගෙන ගන්නවා, science වලට හම්බ වෙනවා, commerce කරන subject කරන ළමයිට හම්බ වෙනවා, art කරන ළමයිට උනත් අනිවාර්යෙන් සමීකරණ හම්බ වෙනවා. මොකද ඉක්කොන් වගේ subject එකක් කරොත් අනිවාර්යෙන් සමීකරණ තියෙනවා. ඕගොල්ලන් 9 වසරේ ඉගෙන ගන්නවා, 8 වසරේ සමහරක් වෙලාවට හම්බ වෙනවා. ඒ සමීකරණ කියන දේ ඕගොල්ලන් දැනටම දන්නවා. ඒක ගැන ආයෙ පැහැදිලි කරන්න ඕනේ නැහැ. හැබැයි මෙහිදී අපි සිදු කරන්නේ ඕගොල්ලන්ට පොඩි recap එකක්, revision එකක්, remind එකක් ලබා දීමක් තමයි මේකෙදි අපි මේ වීඩියෝ තුලින් සිදු කරන්නේ ඉස්සෙල්ලාම. සමීකරණයක් අපි මං ඉස්සලාම ලියන්නම් මෙතන. සරල සමීකරණයක්. x ධන 2 සමානයි 10යි. එතකොට මේ සමීකරණය අපිට කොට බලන්න සමීකරණ ඉස්සෙල්ලාම විශේෂිත පදයක් තියෙනවා. මොකද්ද? සමාන කරලා තියෙන්නේ. එතකොට මේ සමාන කරලා තියෙන්නේ මොන දෙකද? මේ පැත්තට අපි කියනවා සමීකරණේ දකුණු පස කියලා. හරිනේ. මේ පැත්තට අපි කියන සමීකරණය වම. එතකොට මේ සමාන කිරීමේ ලකුණින් සිදු කරන්නේ මේ සමීකරණය වම සහ දකුණ එකිනෙක සමාන කිරීමයි. ඒ කියන්නේ මේකයි x ධන 2 කියන එක සමාන වෙනවලු 10ට. සමීකරණය කියන්නේ මේ වගේ සම්බන්ධතාවය. එතකොට සමීකරණයෙන් සිදු කරන්නේ මොකද්ද? යම් සම්බන්ධතාවයක්. යම් සම්බන්ධතාවයක් ගොඩනැගීමක් තමයි මේ සමීකරණය තුලින් සිදු කරන්නේ. ඒ සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද? මෙන්න මේ සමාන ලකුණු යොදාගෙන. තේරුණානේ? එතකොට සමීකරණයක් විසඳීමේදී අනුගමනය කළ යුතු නීති රීති කීපයක් තියෙනවා. මම ඒ ටික එකක් ගන්න ඔයගලන්ට මෙතනින් පැහැදිලි කරගෙන යන්නම්. එතකොට ඔයගලන් හිතන්න ඔයගලන්ගේ මෙන්න මේ සමීකරණය ඔයගලන්ට දැන් විසඳනවා. දීලා තියෙන්නේ කොහොමද? x ධන 2 සමානයි 10යි. සමීකරණයක එක පැත්තකට හිතන්නකො වම් පසට ඕගොල්ලන් සිදු කරන දෙයක් දකුණු පසටත් ඒ ආකාරයෙන්ම සිදු කළ යුතුයි. ඒ වගේම තමයි දකුණු පසට සිදු කරන දෙයක් වම් පසටත් ඒ ආකාරයෙන්ම සිදු කළ යුතුයි. එතකොට දැන් මම මේකේ මෙන්න මේ දෙක කියන එක සමීකරණ ඉවත් කරන්න හදන්නේ. එතකොට මේ සමීකරණ මේ දෙක ඉවත් කරන්නේ කොහොමද? ධන දෙකක්නේ තියෙන්නේ මෙතන. මෙතන තියෙන්නේ මොනවාද? ධන දෙකක්. හරිනේ. ධන සංඛ්‍යාවක් ඉවත් කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒක අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඍණ සංඛ්‍යාවක් යොදා ගන්න ඕනේ. එතකොට ධන 2 කියන සංඛ්‍යාව බිඳුව කරන්න නම් අපි භාවිතා කරන්න ඕනේ කීයද? ඍණ 2. අපිට එතකොට මේ සමීකරණ ලියන්න පුළුවන් x ධන 2 ඍණ 2 කියලා නේ. එතකොට මේ ධන 2ට ඍණ 2 කැපිලා යනවා. සමානයි දැන් මෙතන කියන්නේ 10. මම ඔයගලන්ට කිව්වා සමීකරණයේ එක් පැත්තකට කරන දෙයක් අනෙක් පැත්තටත් කරන්න ඕනේ කියලා. එතකොට සමීකරණේ අපි දැන් මේ වම් පසට සිදු කරන්නේ මොකද්ද? මෙන්න මේ ධන 2 කියන එක අපි ඉවත් කරනවා. නේ? ධන 2 කියන එක ඉවත් කරනවා. එතකොට ඒ ධන 2 එක පැත්තකින් වම් පසින් ඉවත් කරද්දී අපේ සමීකරණයේ දකුණු පසිනුත් ඒ වගේම දෙකක් ඉවත් කර යුතුයි. හරිනේ? එතකොට අපි ඒක ලියන්න පුළුවන් මේ ආකාරයට. x ධන 2 ඍණ 2 මෙතනට එනක ඔයගොල්ලන්ට පැහැදිලිද? සමානයි. දැන් අපි මේ පැත්තෙනුත් සමීකරණයේ දකුණු අත පැත්තෙනුත් මේ දෙකක් ඉවත් කරන්න ඕනේ. එතකොට ඒ පැත්තටත් අපි දෙකක් මෙහෙම ඉවත් කරනවා. එතකොට මේ සමීකරණය විසඳුවාම එන්නේ දැන් මේකේ ධන 2ට ඍණ 2 කැපිලා යනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ මොකද්ද? x විතරයිනේ. මේ පැත්ත ඉතුරු වෙන්නේ x විතරයි. එතකොට x සමානයි 10න් දෙකක් අඩු වුණාම කීයද? 8යි. තේරුණා නේද? සමීකරණයේ එක පසකට සිදු කරන දෙයක් අනෙක් පසටත් ඒ ආකාරයෙන්ම සිදු කළ යුතුයි. මම ඔයගලන්ට තව උදාහරණ වලින් මේක පැහැදිලි කරන්නම්. හරි. මම මේකට ගන්න මේ උදාහරණය. x
ඍණ 2 සමානයි 10යි. අපි ඉස්සෙල්ලාම මේ ඍණ 2 ඉවත් කරන්න යන්නේ. එතකොට මේ පැත්තේ මේ ඍණ 2 ඉවත් කරන්නේ කොහොමද? මේකට අපි ධන 2ක් එකතු කරනවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් x ඍණ 2 මේ ඍණ 2 ඉවත් කරන්න නම් අපි 2ක් එකතු කරනවා. ධන 2 සමානයි 10. එතකොට එක පස්සකට කරන දේ අනෙක් පස්සටත් සිදු කරන්න ඕනේ. එතකොට 10 ධන 2. ඍණ 2ට ධන 2 කැපිලා යනවා. x සමානයි 12යි. මම මේක තව විදිහකට ලියන්නම්. x ඍණ 2 සමානයි 2x ධන 10. දැන් මම කරන්න යන්නේ 2x කියන එක මේ පැත්තෙන් වෙනස් කරන්න හදන්නේ. එතකොට ඔයගොල්ලන් අවබෝධ කරගන්න ඕනේ මේ සමීකරණේ ඕනෑම පදයකට මේ වෙනස් කිරීම සිදු කරන්න පුළුවන්. මේ පදයටත් වෙනස් කිරීම සිදු කරන්න පුළුවන්. මෙතනටත් වෙනස් කිරීම සිදු කරන්න පුළුවන්. මෙතනටත් වෙනස් කිරීම සිදු කරන්න පුළුවන්. ඕනෑම පදයකට. දැන් මම මේක වෙනස් කරන්න හදන්නේ මෙන්න මේ 2x කියන එක. 2x කියන එක මම මේ පැත්තෙන් අයින් කරලා මෙහෙන් අයින් කරලා වම් කියන්නේ දකුණු පැත්තෙන් අයින් කරලා වමට ගන්න හදන්නේ. එතකොට 2x කියන එකේ මෙතන සංකේතය මෙතන තියෙන ලකුණු මොකක්ද? ධනද ඍණද? ධන 2x එකක් තියෙන මෙතන. එතකොට ධන 2x දකුණු පැත්තෙන් අයින් කරන්න නම් අපි මොකද්ද භාවිතා කරන්න ඕනේ? ඍණ 2x. එතකොට අපි මේ පැත්තෙන් ඍණ 2x විදිහට අඩු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ පැත්තෙන් දැන් මේක අපි 2x අයින් කරනවා නම් සමීකරණේ දකුණු අත පැත්තෙන් අපි සමීකරණේ ධන 2x ඉවත් කරනවා නම් ඒක වම් පසිනුත් සිදු කරන්න ඕනේ. ඒක කොහොමද ලියන්නේ? එතකොට අපිට මේක ලියන්න පුළුවන් x ඍණ 2. දැන් මෙතනම ඉඩ තියන්නම් පොඩ්ඩක්. මොකද මේ පැත්තෙන් කරන දේ මේ පැත්තටත් කරනවා කියවනම. එතකොට 2x ධන 10. මං කියව 2x දැන් මෙතන ධන සංඛ්‍යාවක් තියෙන හින්දා මේක අයින් කරන්න අපි ඍණ කරන්න එපේ. එතකොට ධන 2x අයින් කරන්න අපි මොකද කරන්න ඕනේ මෙතන? ඍණ 2x කරනවා. එතකොට මේ යගේම අපි මෙන්න මේ ඍණ 2x කියන එකම අපි සමීකරණේ වම් පැත්තට සිදු කළ යුතුයි. එතකොට මෙතනටත් අපි ඍණ 2x කරනවා. එතකොට මෙතන ධන 2x වලට ඍණ 2x කැපිලා යනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ කීයද? 10යි. මෙතන ඍණ x තියෙනවා. ඍණ 2 ඍණ 2x. එතකොට ඍණ 2කින් ඍණ 2x. එතකොට මේ දෙකනේ සමාන පද දෙක. මේ දෙක සමානයි. මොකද x තියෙන්නේ දෙකේම x තියෙන්නේ. එතකොට ඍණ 2x වලින් x අඩු කරාම අපිට ඉතුරු වෙන්නේ කීයද? ඍණ x. මෙතන ඉතුරු වෙන්නේ ඍණ x. ඍණ 2 සමානයි 10යි. අපිට මොකද මේක ලස්සනට ලියනවා නම් ඍණ x ඍණ 2 සමානයි 10යි කියලා ලියන්න පුළුවන්. ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. මම තව උදාහරණයක් මෙතනට ගන්නවා. මම මෙතන මෙහෙම උදාහරණයක් ගන්නම් දැන්. 4x ඍණ 2 සමානයි 100 ඍණ 2x ධන 2x කියලා ගමු. ධන 2x. එතකොට ඔයගලන් කරන්න ඕනේ මේ x කියන පදේ එක්ක සමීකරණයේ වම් පස්සේ තියාගන්න ඕනේ. එහෙම නැත්නම් දකුණු පස්සේ තියාගන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවා x කියන එක සමීකරණයේ වම් පැත්තේ තියෙනවා දකුණු පැත්තේ තියෙනවා. ඒ වගේම තමයි x අකුරක් නැති. ඒ කියන්නේ විජීය පදයක් නොමැති ඉලක්ක වම් පැත්තේ තියෙනවා දකුණු පැත්තේ තියෙනවා. සමීකරණයකදී ඕගොල්ලෝ සමාන පද එක පැත්තකට අරගන්න ඕනේ. එක්ක ඔයගොල්ලෝ මේ x කියන එක මෙතන x කියන එක මෙහාට ගන්න ඕනේ. වම් පස්සට ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ x එක මේ පැත්තට ගන්න ඕනේ. මේ දෙකේ එකක් ඔයගොල්ලන් අනිවාර්යෙන් සිදු කරන්න ඕනේ. එතකොට සරලම ආකාරය ඔයගොල්ලන්ට ඒ ආකාරයට හිතලා බලන්න පුළුවන්. එතකොට මේකේ නීතියක් නැහැ. අනිවාර්යෙන් x මේ පැත්තේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ VG පදය. අපි නොදන්න පදය මේ පැත්තේ වම් පසම තිබෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හැබැයි ඒක පොඩ්ඩක් ක්ලියර්. ඔයගොල්ලන්ට x පදය දකුණු පැත්තේ වුණත් තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි VG පදේ නොවන සංඛ්‍යා දකුණෙම තියෙන්න ඕනේ කියලා මේ පැත්තෙම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ කියන්නේ මේ 100 වගේ ඒවා. VG පදයක් නැතිව තියෙනවා. දකුණු පැත්තෙම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක වම් පැත්තේ උනත් තියෙන්න පුළුවන්. හැබැයි ඒක වම් පැත්තේ තියෙනවා නම් අනිත් පැත්තට ඕගොල්ලන් x දාගන්න. සමහර වෙලාවට මේ ඔක්කොම එකම පැත්තේ තියෙන ඒවාත් තියෙනවා. එතකොට මේ පැත්තට බිඳුව කියලා හිතන්න. එක පැත්තකට බිඳුව කියලා. දැන් හිතන්නකෝ මේ ඔක්කොම මේ පැත්තට ගියොත් මේ පැත්ත සමාන වෙන්නේ බිඳුවට. කියන්නේ මෙහෙම දෙයක්. ඔයගොල්ලන්ට මම පෙන්නන්න. දැන් 4x නේ. 4x ඍණ 2. දැන් ඔයගොල්ලන් මෙන්න මේ දෙකම මෙහා පැත්තට ගන්න ඕනේ. කියන්නේ මේ සංඛ්‍යා දෙකම 100යි 2x කියන එකයි මේ පැත්තට ගන්නවා. හරි. එතකොට මම පෙන්නන්න. ඉස්සෙල්ලාම අපි 100 අයින් කරමු. 100 අයින් කරන්නේ කොහොමද? මෙතන තියෙන්නේ ධනද ඍණද? ධන 100ක් නේ. ධන 100ක් අයින් කරන්න අපි මොකද කරන්න ඕනේ? ඍණ 100ක් දානවා. ධන 2x. එතකොට මේ පැත්තේ ඍණ 100ක් දාලා අපි මේ පැත්තටත් ඍණ 100ක් දාන්න ඕනේ. එතකොට ඍණ 100යි. ධනට ඍණ කැපිලා යනවා.
මෙතන එන්නේ කීයද 4x මෙතන ඍණ 2 ඍණ 100 කීයද ඍණ 102යි සමානයි මෙතන කීයද ධන 2x ඔයගලන්ට පුළුවන් දැන් 2x එකත් එහා පැත්තට ගන්න. එතකොට 2x එක එහා පැත්තට ගන්න කොහොමද? මේක ධන සංඛ්‍යාවනේ තියෙන්නේ මෙතන. එතකොට 4x ඍණ 102 සමානයි 2x මෙතන ධනනේ තියෙන්නේ. මෙතන තියෙන ධන සංඛ්‍යාව. ඍණ 2x කරනවා. ඒ වගේම තමයි මේ පැත්තෙනුත් ඍණ 2x කරනවා. එතකොට ධන 2x එකට ඍණ 2x කැපිලා යනවා. සමාන ලකුණෙන් මේ පැත්ත ඉතුරු වෙන කීයද? එතකොට මෙතන බිඳුවයි. අය දැන් මෙතන කිසිවක්ම නැහැ. ඒ වගේම තමයි මෙතන 4x එකකින් ඍණ 2x. ධන මෙතන ධනනේ තියෙන්නේ. 4x එකකින් ඍණ 2x කියන එක අඩු වුණාට පස්සේ මෙතන 2x ඍණ 102 සමානයි බිඳුවයි. ඒ වගේ. එතකොට ඕගොල්ලන් සමීකරණය එක පැත්තකට සිදු කරන දෙයක් අනිත් පැත්තට සිදු කරන්න ඕනේ. එතකොට මේකේ නීතියක් නැහැ කොහෙවත් x තියෙන්න ඕනේ වම් පැත්තේ විතරයි. එහෙම නැත්නම් x තියෙන්න ඕනේ දකුණු පැත්තේ විතරයි. ඉලක්කම් තියෙන්න ඕනේ දකුණු පැත්තේ විතරයි. ඉලක්කම් තියෙන්න ඕනේ වම් පැත්තේ විතරයි. එහෙම නීතියක් නැහැ. කොහොම හරි සමීකරණේ ඕගොල්ලන් අවබෝධ කරගන්න ඕනේ. එක පැත්තකට සිදු කරන දෙයක් අනිත් පැත්තට ඒ ආකාරයෙන්ම සිදු කරන්න. එතකොට මේ වගේ එතකොට මේක මම මේ පැහැදිලි කරනවා වගේ දෙයක්ද? මෙහෙම තිබ්බ කියලා හිතන්නකො x ධන 2 ධන 6 සමානයි 10යි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා එක පැත්තකට කරන දෙයක් අනිත් පැත්තට සිදු කරන්න ඕන කියලා. දැන් මේ පැත්තේ අපි මේ දෙක එකතු කරා කියලා හිතන්නකො. එතකොට මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ පැත්තට මේ දෙක එකතු කරා වගේ මේ පැත්තට 6ක් එකතු කරන්න ඕනේ නෑ. එහෙම දෙයක් නෙමෙයි මේ වෙන්නේ. දැන් මෙතන අපිට මේක ලියන්න මේක අපිට මේ තියෙන සුළු කිරීමක්. මේකට අපි කියන්නේ සුළු කිරීමක් කියලා. මේ දෙක අපිට සුළු කරගන්න පුළුවන්. එතකොට සමීකරණයක එක පැත්තක තියෙන දේවල් ඕගලන්ට සුළු කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමීකරණ එක පැත්තකින් දෙයක් අයින් කරනවා නම් එහෙම නැත්නම් සමීකරණයට අලුතෙන් දෙයක් එකතු කරනවා නම් පිටින් ගෙනල්ලා ඒ වගේ දෙයක් සිදු කරනවා නම් ඒක සමීකරණේ අනිත් පැත්තටත් ඕගොල්ලෝ සිදු කරන්න ඕනේ. එතකොට මේකෙදි අපිට ලියන්න පුළුවන් x ධන 8 සමානයි 10යි. හරි. ඕගොල්ලන් එතකොට අවබෝධ කරගන්න ඕනේ මේකෙදි සමීකරණේ මේ පැත්තට දෙයක් සිදු කරන්නේ නැහැ. මොකද මෙතන වෙන්නේ සුළු කිරීමක් පමණයි. මෙතන සිදුවන්නේ සුළු කිරීමක් පමණයි. මම මෙතන කලින් අදහස් කරේ යම් පැත්තකට කරන දෙයක් අනිත් පැත්තට සිදු කරන්න ඕනේ කියලා එකෙන් අදහස් කරන්නේ සමීකරණය ඔයගලන් සමහර වෙලාවට අලුතෙන් පදයක් ගෙනත් දානවා වෙන්න පුළුවන්. අලුතෙන් ගෙනත් දානවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉවත් කරනවා වෙන්න පුළුවන්. ඉවත් කරනවා වෙන්න පුළුවන්. එහෙම ඒ වගේ දේවල් සිදු කරනවා නම් එතකොට සමීකරණයක දකුණු පැත්තට කරන දේම මේ පැත්තට කරන දේම ඔයගලන් අනිත් පැත්තට සිදු කරන්න ඕනේ. ඒ වගේම ඔයගලන් ඒක මේ පැත්තෙන් නම් ආරම්භ කළේ ඒක මෙහෙටත් සිදු කරන්න ඕනේ. තේරෙනවද? මම හිතනවා ඔයගලන්ට ඒක ක්ලියර් ඇති කියලා. ඒ වගේම දැන් මම ඔයගලන්ට මූලික ගණිත කර්ම 4යි බලයන් සම්බන්ධවයි සමීකරණ එක පැත්තකට සිදු කරන දෙයක් අනිත් පැත්තට කොහොමද සිදු කරන්නේ කියලා පැහැදිලි කරන්නම්. හරි මම කතා කිරීමේ සූදානම් වෙන්නේ මූලික ගණිත කර්ම 4න් ඉස්සෙල්ලාම ඔයගලන්ට මම පැහැදිලි කරන්නම්. මූලික ගණිත කර්ම මොනවද? එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. එකතු කිරීම අඩු කිරීමේ සම්බන්ධයෙන් ඔයගලන්ට දැන් අවබෝධයක් තියෙනවා. මම උදාහරණයක් නැවත ඉක්මනට පැහැදිලි කරන්නම්. x ධන 2 සමානයි 10 තිබ්බොත් මේක ධන 2 ඉවත් කරන්න නම් අපි කරන්නේ x ධන 2 අපි ඒක ඍණ 2ක් කරන්න ඕනේ. මොකද ධන 2 නේ තියෙන්නේ. සමානයි 10 ඍණ 2. ධන 2කට ඍණ 2 කැපිලා යනවා. x සමානයි 8යි. ඒ වගේම තමයි අපි මේක ඍණ සංඛ්‍යාවක් තියෙනවා කියලා හිතන්නකෝ. ඍණ x ධන 2 සමානයි 10යි. එතකොට ඔයගලන් ඉවත් කරන්න හදන්නේ මෙතනදී මේ ඍණ x කියන එක තමයි ඉවත් කරන්න හදන්නේ. ඒක ඉවත් කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ධන x එකක් කරන්න ඕනේ. මේ පැත්ත ධන x කරන්න ඕනේ. ඍණ x ධන x ධන 2 සමානයි 10. මම කිව්වා මේ පැත්තට දෙයක් කරනවා නම් ඒක මේ පැත්තටත් කරන්න ඕනේ. එතකොට ඍණ x නවා ඉවත් කරන්න හදන්නේ. ඍණ x ඉවත් කරනවා ධන x ගේනවා. ඒ වගේම එහෙනම් මේ පැත්තට ධන x අරන් එන්න ඕනේ. ඍණ x ට ධන x කැපිලා යනවා. එතකොට 2 සමානයි 10 ධන x. ක්ලියර් ඇති කියලා හිතනවා. මේක තමයි එකතු කිරීමයි අඩු කිරීමයි. මේ පැත්තට සිදු කරන ඕන දෙයක් ඒක ඒ පැත්තට අනිත් පැත්තට සිදු කරන්න ඕනේ. මම ඊට පස්සේ උදාහරණයක් ගන්න වැඩි කිරීම සහ බෙදීම සම්බන්ධයෙන්. මම ඉස්සෙල්ලාම ගන්නම් මේකේ බෙදීම. උදාහරණයක් විදිහට ස්ටාර්ට් එකක් විදිහට බෙදීමෙන් පැහැදිලි කරන්න. සමීකරණයක් දීලා තියෙනවා ඔයගලන්ට 2x ධන 6 සමානයි 12යි. ඔයගලන්ට ඕනේ මේක මේ 2x කියන එක තනි x එකක් කරගන්න ඕනේ. 2x කියන එක තනි x එකක් කරන්න වාට මේක දෙකක් අඩු කරලා බෑනේ. අනිවාර්යයෙන්ම එහෙනම් මේක තනි x එකක් කරන්න. ඒ කියන්නේ මෙතන x කරගන්න ඕනාට. මේක x කරගන්න නම් මේක අනිවාර්යෙන් බෙදෙන්න ඕනේ දෙකකින්. එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කරන්න බෑනේ. මේ දෙක 2x කියන්නේ x මෙතන 2x කියන එක අදහස් වෙන්නේ x
වැඩි කිරීම 2 කියන එක. ඒ කියන්නේ 2x කියන එක. මේ 2x කියන එකෙන් අදහස් වෙන්නේ x වර්ගය කියන එක. හොඳේ. ඒක නෙවෙයි අදහස් වෙන්නේ. x වැඩි කිරීම 2 කියන එක තමයි මේ 2x එකෙන් අදහස් කරන්නේ. එතකොට මේක තනි x එකක් කරන්න නම් ඔයා මේක මේ 2x කියන එක බෙදන්න ඕනේ කීයද? 2කින්. හැබැයි සමීකරණයේ ඔයගොල්ලෝ මං කිව්වා යම් පැත්තකට දෙයක් සිදු කරනවා නම් එතකොට ඔයා මේ පැත්තේ මේක x එක 2x කියන තනි x එකක් කරනවා. අන්න ඒ වෙනසම සමීකරණයේ අනිත් පැත්තට සිදු කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට මං එහෙනම් මෙතන 12 කියන එක අනිවාර්යයෙන්ම දෙකෙන් බෙදෙන්න ඕනේනේ. ඒක ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මෙතන තියෙන ගණිත කර්මය ගැන ඔයගොල්ලන් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. සමීකරණයක දැන් මෙතන තියෙන්නත් පුළුවන්. හිතන්නකෝ ඔයගොල්ලන් මම මේක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරන්නම්. මෙතනට හිතන්නකෝ 4y තිබ්බා කියලා. එතකොට මෙතන 4y තියෙනවා. මෙන්න මේ එකතු කිරීම ලකුණක්. එහෙම නැත්නම් මෙතන අඩු කිරීමක් තිබ්බ කියලා එකතු කිරීම හෝ අඩු කිරීම. මේ දෙකෙන් ඕන එකක්. එකතු කිරීම හරි අඩු කිරීම හරි තියෙනවා නම් සමීකරණයේ ඕනෑම පසක දැන් මෙතන කරපු වෙනස අනෙක් පැත්තට සිදු කරනවා වගේම තමයි එකතු කිරීම හෝ අඩු කිරීමට භාජනය වෙන සියලුම සංඛ්‍යාවලට ඒ පදවලට සමීකරණයේ පදවලට සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන එකතු කිරීම හෝ අඩු කිරීම නම් තිබ්බේ. මෙතනත් එකතු කිරීම හරි අඩු කිරීමක් හරි නම් තිබ්බේ. 6 කියන එකටත් අපි මේ වෙනස සිදු කරන්න ඕනේ. මොකද 6ට කලින් තියෙන්නේ එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි නිසා. එතකොට 6 කියන එක දෙකෙන් බෙදෙන්න ඕනේ. 4y කියන එක දෙකෙන් බෙදෙන්න ඕනේ. එතකොට මේක විසඳලා එන සූත්‍රය වෙන්නේ සමීකරණය වෙන්නේ දෙකට දෙක කැපිලා යනවනේ. x ධන හෝ ඍණ වෙන්න පුළුවන්. මෙතන අපි දන්නේ 3යි 6 දෙකෙන් බෙදුවම 3යි 12 දෙකෙන් බෙදුවම 6යි. ආයි මෙතන ධන හෝ ඍණ වෙන්න පුළුවන්. 4y එකෙන් 2 බෙදුවම 2යි y වෙනවා. තේරුණානේ? එතකොට මෙන්න මේ ගණිත කර්මය පිළිබඳ ඕගලන් ප්‍රවේශම් වෙන්න ඕනේ. මේක ඕගලන් මතක ඇති කියලා හිතනවා. මේ ඕගලන් ඕලෙල් වල ඉගෙන ගන්න දේවල්. මම මේ පොඩි රීකැප් එකක් දී කියලා යන්නේ. මොකද එක්සාම් ඕගලන්ට එක විභාගෙදී ආවොත් විසඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. පටල ගන්න බෑ. ඒ වගේම තමයි. මම තව උදාහරණයක් ඕගලන්ට මේකට අරගන්නවා. මෙහෙම තිබ්බොත් 2යි x ධන y සමානයි 12 ධන 4 x ධන y. ඔයගලන්ට ඕනේ මෙන්න මේක මේ 2x එකෙන් මේ දෙක ඉවත් කරගන්න ඕනේ. එතකොට මම කිව්වා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? බෙදන්න ඕනේ. මේක බෙදන්න නේ තියෙන්නේ. එතකොට දැන් මේ සෙට් එකම තියෙන්නේ එකටනේ. මේ සෙට් එකම තියෙන්නේ එකට. මෙතන ධන එකතු කිරීමක් හෝ වැඩි අඩු කිරීමක්ද තියෙන්නේ මෙන්න මේ අන්තර මෙන්න මෙතන. මම මේක වෙන පාටකින් ඔයගලන්ට මෙතන පෙන්නන්නම්කෝ. මම කියන්නේ මෙන්න මෙතන. මෙන්න මේ පොයින්ට් එකේ. මේ පොයින්ට් එකේ එකතු කිරීමක්ද අඩු කිරීමක්ද තියෙන්නේ? නෑ. මෙතන තියෙන්නේ මොකද්ද? වැඩි කිරීමක්. වැඩි කිරීමන්නේ තියෙන්නේ. ඒ හින්දා මේ සෙට් එකම එකක් වෙන්නේ එතකොට. 2x ධන 2x වරහන් x ධන y කියන එක මේ කාණ්ඩයම එකක්. මෙතන බලන්න 12 ධන. එතකොට මේ දෙක වෙන් කරලා තියෙන්නේ. මෙතන ධන හෝ ඍණ තිබ්බ කියලා හිතන්නකෝ. මේ දෙක වෙන් කරලා තියෙන්නේ. මේ දෙක වෙන් කරලා තියෙන්නේ. එතකොට 12 කියන්නේ එකක්. 4 වැඩි කිරීම වරහන් ඇතුළේ x ධන y කියන්නේ තව එකක්. එතකොට මේ සෙට් එකක් මේ 12 කියන්නේ එකක්. තේරුණානේ? එතකොට මේ x ධන y කියන එක වරහන ඇතුලේ නියෝජනය වෙනවා. ආයි එතකොට මේක ඇතුලේ සුළු කිරීම කරන්න යන්නේ නැහැ අපි මේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් මේක දෙකෙන් බෙදන්න ඕනේ. මේක දැන් එන අපේ සූත්‍රය තමයි 2x x ධන y සමානයි 12 ධන හෝ ඍණ. කැමති එකක් වෙන්න පුළුවන් මෙතන. x ධන y. හරිනේ. එතකොට මේකේ 2x එකකින් දෙක ඉවත් කරන්න. එතකොට අපිට මේ සම්පූර්ණ එකෙන්ම දෙක ඉවත් කරන්න පුළුවන්. ඇයි? මේ සෙට් එකම එකක් කියලානේ මම කිව්වේ. එහෙනම් මේ සම්පූර්ණ එකෙන්ම දෙක එකපාර ඉවත් කරන්න පුළුවන්. හැබැයි මෙතන පුළුවන් එහෙම බෑ. මෙතන 12 කියන එක වෙන් කරලා තියෙන්නේ ධන හෝ ඍණ ලකුණකින්. එහෙනම් හැබැයි වරහනක් දාලා නැහැ. මේ වගේ වරහනක් දාලා නැහැ. එකතු කරලා නැහැ. වරහනක් දාලා එකතු කරලා නැහැ. එකතු ඒ කියන්නේ වරහනක් දාලා හරි වරහනක් ඕනේ නැහැ. මෙතන වැඩි කිරීමක් හරි බෙදීමක් හරි දාලා මේ දෙක එකතු කරලා නැහැ. මේ දෙක වෙන් කරලා තියෙන එකතු කිරීමකුනේ. එහෙම නැත්නම් අඩු කිරීමකුනේ. ඒ හින්දා 12 කියන එකත් අනිවාර්යෙන්ම දෙකෙන් බෙදෙන්න ඕනේ. ඒ වගේ තමයි මෙතන මෙන්න මේ සෙට් එකම එකක් වෙන්නේ. ඒක මොකද මෙතන වැඩි කිරීමනේ තියෙන්නේ. මෙන්න මේ පොයින්ට් එකේ තියෙන්නේ මොකද්ද? වැඩි කිරීම. ඒ නිසා මේකත් දෙකෙන් බෙදෙන්න ඕනේ. දෙකට දෙක කැපිලා යනවා. දෙකට දෙක කැපිලා ගියාම මෙතන එන්නේ කීයද? x ධන y සමානයි 12 දෙකෙන් බෙදුවාම 6යි. ධන හෝ ඍණ වෙන්න පුළුවන්. 4 දෙකෙන් බෙදුවාම 2යි. x ධන y. පැහැදිලි ඇති කියලා හිතනවා මම මේක. ඔයගලන්ට පැහැදිලි නැත්නම් මම තව එක උදාහරණයක් මෙතනට අරගෙන පෙන්නන්නම්. මම මෙහෙම උදාහරණයක් ගන්නම්. 2x
ධන 4y ධන වරහන් x ධන 2 සමානයි 10 ධන 4 x ධන y. ඔයගලන්ට ඕනේ මේ සමීකරණය දෙක ගන්න මෙන්න මේ x කියන එක දෙකක් කරන්න. එහෙම හිතන්නකො අපි හිතමු ඉස්සලාම x කියන 2x කියන කිවත් කරන්න ඕනේ මේ සම්පූර්ණයෙන් මේ 2x කියන කිවත් කරන්න ඕනේ. සමීකරණය ඉස්සලාම තේරුම් ගන්න. ඒ දේ කරන්න කලින් සමීකරණය බලන්න මේ සමීකරණේ වම් පැත්ත කොටස් කීයකට වෙන් කරලා තියෙන්නේ? මෙතන තියෙන එකතු කිරීම ලකුණක් දාලා තියෙනවානේ. එතකොට වම් පැත්ත කොටස් මෙතන 1යි. මෙන්න මේ සෙට් එක 1යි. 2යි. දකුණු පැත්තත් අවබෝධ කරගන්න. දකුණු පැත්තේ සමාන ලකුණු මේ පැත්තේ 1යි. මේ පැත්ත 2යි. දැන් ඔයගොල්ලෝ ඉවත් කරන්න හදන්නේ මොකද්ද? 2x කියන එක. එතකොට මේ 2x කියන එක දෙක විතරක් අයින් කරනවද? x විතරක් අයින් කරනවද? එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අයින් කරනවා. අපි සම්පූර්ණයෙන්ම අයින් කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ 2x කියන පදයම සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හදන්නේ සමීකරණේ මේ පැත්තෙන්. සමීකරණේ මේ පැත්තෙන් ඉවත් කරන්න අපිට මොකද කරන්න පුළුවන්? මම ඉස්සෙල්ලා කිව්වා 2x නම් මෙතන තියෙන්නේ අපිට ඒක ඍණ 2x කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඉවත් කරනවා මේක. ධන 4y x ධන 2. දැන් මේක කරන්නේ මොකද්ද? අඩු කිරීමක් හරි එකතු කිරීමක් හරි සමීකරණයේ එක පැත්තක අඩු කිරීමක් හරි අඩු කිරීමක් හෝ එකතු කිරීමක් සිදු කරනවා නම් ඒ සමීකරණයේ පැත්තේ අනිත් පද වලට ඒ වෙනස කරන්න ඕනේද? නැහැ. ඒ වෙනස සමීකරණයේ අනිත් එකම පැත්තේ තියෙන අනිත් පද වලට කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් මෙතන වම් පැත්තේ මේ 2x තියෙන්නේ. 2x ඉවත් කරද්දී ඍණ 2x කරනවා. එතකොට මේ 4y ධන 4y වරහන් x ධන 2 කියන පාර්ට් එකනොත් මේ 2x ඉවත් කරන්න ඕනේද? නැහැ. ඇයි මේකෙදි සිදු කරන්නේ එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි. සිදු කරන වෙනස වෙන්නේ මොකද්ද? වෙනස මෙන්න මේ වෙනස වෙන්නේ මොකද්ද? වෙනස මෙතන වෙනස වෙන්නේ එකතු කිරීමක් එහෙම නැත්නම් අඩු කිරීමක්. එතකොට එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි නම් වෙනස වෙන්නේ එක පැත්තක. ඒක සමීකරණයේ අනිත් පද වලට බලපෑමක් තියනවද? නැහැ. එතකොට මේ පදයට එක බලපෑමක් තියනවද? මෙන්න මෙතන පදයට 4y x ධන 2 කියන එක. නැහැ. ඒ වගේම තමයි දැන් මේ පැත්තට ආවත් 10 ධන 4 x ධන y මේ පැත්තෙත් මේ පද වලට වෙන වෙනම බලපානවද මේක? නැහැ. ඒ හින්දා අපි මෙතනු නිකම්ම කරන් තියෙන ඍණ 2x දාලා මේක ඉවත් කරන්න විතරයි තියෙන්නේ. ඒකට ඔයගොල්ලන්ට තියෙන්නේ මේක සුළු කරලා ඉස්සරහට අරගෙන යන්න. හිතන්නකෝ ඔයගොල්ලන් කරන්න යන්නේ මේ 2x ඉවත් කරන්න නෙවෙයි. මේ 2x එකේ තියෙන මේ 2 කියන එක ඉවත් කරන්න. ඒ කියන්නේ මේක තනි x එකක් කරගන්න තමයි ඔයගොල්ලන් මෙතනින් දැන් උත්සාහ කරන්නේ. 2x මේකනේ සූත්‍රය ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. 2x ධන 4y x ධන 2 සමානයි 10 ධන 4 තියෙනවනේ මෙතන 4 x ධන y. එතකොට මේ 2 කියන එක ඉවත් කරන්න. එතකොට මේක 2 ඉවත් කරන්න නම් දැන් සිදු කරන වෙනස මොකද්ද? දැන් සිදු කරන වෙනස ඔයා කරන්න යන්නේ එක්ක වැඩි කිරීමක් එක්ක බෙදීමක්. දැන් මෙතන නම් සිදු කරන්න වෙන්නේ බෙදීමක්. එහෙම නැත්නම් මේක වැඩි කිරීමක් වෙන්න පුළුවන්. දැන් මෙතන සිදු කරන්නේ බෙදීමන්නේ. 2x කියනවා බෙදනවා. 2x කියන එක දෙකෙන් බෙදනවා. අර x එකක් කරගන්න. මේක දෙකෙන් බෙදනවා. එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමීකරණේ වම් පැත්තේ තියෙන්නේ අනිත් මේ පද දෙක වෙන් වෙලා තියෙන්නේ වෙන් වෙලානේ තියෙන්නේ. එකතු කිරීමකින් හරි අඩු කිරීමකින් හරි මේ පද දෙක වෙන් වෙලා තියෙන්නේ මෙතන. සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන මේ පද දෙක 2x කියන එක පදයක් 4y වරහන් x ධන 2 කියන්නේ තව පදයක්. එතකොට මේ පද දෙක වෙන් වෙලා තියෙන්නේ එකතු කිරීමකින් හරි අඩු කිරීමකින් හරි. ඒ නිසා මේ පැත්තෙන් මේ දැන් මේක අපි කරන වෙනස මොකද්ද? බෙදීමක් හරි වැඩි කිරීමක්නේ. වැඩි කිරීමක් හරිනේ. ඒ හින්දා මේ 4y වරහන් x ධන 2 කියන එකනොත් ඒ වෙනස සිදු කරන්න ඕනේ. එතකොට 4y x ධන 2 මේකත් දෙකෙන් බෙදෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මෙතනත් සමීකරණ කොටස් දෙකකට කැඩිලානේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ පැත්තෙත් වෙන් වෙලා තියෙන කොටස් සියල්ලම දෙකෙන් බෙදෙන්න ඕනේ. එකතු කිරීමකින් හරි අඩු කිරීමකින් හරි සමීකරණේ වෙන් වෙලා තියෙනවා. එතකොට ඔයගොල්ලන් සිදු කරන ලබන වෙනස වැඩි කිරීමක් හරි බෙදීමක් හරි ඒ සමීකරණේ වෙන් වෙලා තියෙන හැම කොටසකටම ඒ වෙනස සිදු වෙන්න ඕනේ. එතකොට 10 කියන එකත් දෙකෙන් බෙදෙනවා. මෙතන අපි ලියලා තියෙන 4y x ධන y නේ. මේකත් දෙකෙන් බෙදෙනවා. ඔයගලන්ට තේරුණා ඇති කියලා හිතනවා. එතකොට ඔයගලන් අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේක. මොකද්ද? ඔයගොල්ලන් සිදු කරනු ලබන වෙනස ඔයගොල්ලන් සිදු කරනු ලබන වෙනස වැඩි කිරීමක් හරි නම් හෝ බෙදීමක් හරි නම් ඔයගොල්ලන් බලන්න සමීකරණය දෙස බලන්න. ඉස්සලාම් සමීකරණය දෙස චෙක් කරලා බලන්න. සමීකරණය එකතු කිරීමක් හෝ අඩු කිරීම වලින් මෙන්න මේ ආකාරයට වෙන් කරලා තියෙනවාද කියලා.
මෙන්න මේ ආකාරයට වෙන් කළ තියෙනවද කියලා බලන්න. මෙතන එකතු කිරීම තියෙන්නත් පුළුවන්, අඩු කිරීමක් තියෙන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලන් සිදු කරනු ලබන වෙනස වැඩි කිරීමක් හෝ මේ ආකාරයට වැඩි කිරීමක් හෝ බෙදීමක් නම් සමීකරණය එකතු කිරීමකින් හෝ අඩු කිරීම වලින් සමීකරණයේ පැති වෙන් කළ තියෙනවා නම් ඕගොල්ලන් සිදු කරන මේ වෙනස හැම පදයකටම සිදු කරන්න ඕනේ. සමීකරණයේ තියෙන සෑම පදයකටම සිදු කරන්න ඕනේ. තේරුණානේ? මේක අනිත් පැත්තට කියනවා නම් ඕගොල්ලන් සිදු කරන වෙනස ඕගොල්ලන් සිදු කරන්න යන වෙනස එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි නම් සමීකරණය එකතු කිරීම හෝ අඩු කිරීම හෝ වැඩි කිරීම හෝ බෙදීම වලින් තිබ්බත් කියලා මේකට මේ සිදු කරන වෙනස හැම පදයකින්ම අපි ඇඩ්ජස්ට් කරන්න යන්නේ නැහැ. මම ඒකත් ඔයගලට එකකින් පැහැදිලි කරලා පෙන්නන්න. එක උදාහරණයක් කරමු පෙන්නන්නම් මේක. දැන් මම හිතනවා ඔයගලට මේ පාර්ට් එක ක්ලියර් ඇති කියලා. මේ පාර්ට් එක ක්ලියර් නැත්නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට මම ඔයගලන්ට ආයි පොඩි රිවිෂන් වීඩියෝ එකක් කරලා මේක පැහැදිලි කරන්න හදන්නම්. දැන් අපි ඔයගොල්ලෝ මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මෙන්න මේක ගැන පොඩ්ඩක් මෙන්න මේ පාර්ට් එක ඔයගලන්ට පැහැදිලි කරන්න. ඒ කියන්නේ වෙනස කරන්න හදන්නේ අපි එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි. හැබැයි සමීකරණේ මේ ඕනෑම ආකාරයක තිබ්බොත් කොහොමද එයා වෙනස් වීම සිදු කරන්න කියලා. මම උදාහරණයක් ගන්නම් මෙතනට 2x අපි ගමුකෝ 2x ගත්ත එකම 2x ධන 2 ඍණ 4y ධන 2 සමානයි x බෙදීම 2 ධන 4. මෙහෙම තියෙනවා ඔයගලගේ සමීකරණය. දැන් ඔයගලන් කරන්න හදන්නේ මේ සමීකරණේ මේ ධන 2 කියන පාර්ට් එක මේක දැන් මේ සමීකරණේ වම් පැත්ත ගත්තොත් වම් පැත්ත කොටස් කීකින් තියෙනවද? මේක එකක්. ආයේ එකතු කිරීම අඩු කිරීම වලින් තියෙනවා කියන්නේ සමීකරණේ කොටස් වලට කැඩෙනවා. ඒකෝට සමීකරණේ වම් පැත්ත මෙතන තව පාර්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ පාර්ට් එක එකක්. හරි. එතකොට වම් පැත්ත කොටස් 3කින් යුක්ත වෙනවා. සමාන ලකුණෙන් ගත්තොත් දකුණු පැත්තත් කොටස් දෙකක් වෙනවා. මේක එකක් මේක එකක්. 2x කියන්නේ එක පාර්ට් එකක්. මෙතන ධන 2 කියන්නේ එක පාර්ට් එකක්. මෙතන ඍණ 4යි මේ ඍණත් එක්කමයි ඉන්නේ. මේකට ඍණ 4 වරහන් y ධන 2 කියන්නේ තව පාර්ට් එකක් සමානයි. මෙතන x බෙදීම 2 කියන්නේ එක පාර්ට් එකක්. මෙතන ධන 4y කියන්නේ එක පාර්ට් එකක්. මම මේක කරන්න හදන්නේ මෙන්න මේ පාර්ට් එක ඉවත් කරන්න හදන්නේ. ධන 2. අපි සිදු කරන්න හදන වෙනස මොකද්ද? එකතු කිරීම. එහෙම නැත්නම් අඩු කිරීම. එතකොට මම මෙතන කරන්නේ මේ ධන 2නේ තියෙන්නේ. එතකොට ධන 2 ඉවත් කරන්න නම් මම මේක ඍණ 2ක් කරන්න ඕනේ. හැබැයි ඍණ 2ක් මේක බලන්න සිදු කරන ආකාරය 2x ධන 2 මේක අපි ඉවත් කරන්න නම් ඍණ 2 කරන්න තියෙන්නේ. එච්චරයි. ඍණ 4යි y ධන 2 සමානයි x බෙදීම 2 ධන 4 ඍණ 2. සරලයි. ඒ කියන්නේ වෙනස එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි නම් වෙන්නේ සමීකරණයේ ඇතුළ ඔයගොල්ලන් එකතු කිරීම තිබ්බත් අඩු කිරීම තිබ්බත් බෙදීම් ගුණ කිරීම තිබ්බත් ඒ වෙනස මෙන්න මෙතන උඩ පැහැදිලි කර ආකාරයට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි කිරීමක් හරි බෙදීමක් හරි නම් වෙනස ඔයගොල්ලන් සමීකරණයේ එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තියෙනවා නම් හැම පදයකටම මෙතනදී බලපානවා කියලා කිව්වම. හැබැයි ඕකම අනිත් පැත්තට වෙනවා නම් වෙනස එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි නම් වෙන්නේ එතකොට සමීකරණය එකතු කිරීම වලින් හරි අඩු කිරීම වලින් හරි කඩලා තිබ්බොත් ඒක වෙනසක් වෙනවද? සමීකරණ අනිත් පද වලට නෑ. එතකොට සමීකරණේ බෙදීම මෙතන බෙදීමක් තියෙනවා. මෙතන බෙදීමක් තියෙනවා. වෙනසක් වෙනවද? නෑ. මෙතන මේ වැඩි කිරීමක් තියෙනවා. මේ පොයින්ට් එකේ වැඩි කිරීමක් තියෙනවා. මේ පොයින්ට් එකේ බෙදීමක් තියෙනවා. x බෙදීම 2 මෙතන වැඩි කිරීම 2. එතකොට මේ පදයට වෙනසක් වෙනවද මේ දෙක ඉවත් කරන එකේ? නෑ. තේරුණා ඇති කියලා මම හිතනවා. පැහැදිලි කියලා හිතනවා. මම මේක දැන් මේ සමීකරණයම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්කෝ. දෙක ඉවත් කරලා මෙතන මෙන්න මේ දෙක ඉවත් කරලා දැන් මේක 2x නේ අපිට දීලා තියෙන සමීකරණ 2x ධන 2 ඍණ 4 y ධන 2 සමානයි x බෙදීම 2 ධන 4. දැන් අපි කරන්න යන්නේ මේ දෙක අයින් කරන්න. එතකොට දෙක අයින් කරන්නේ කොහොමද? 2x බෙදීම 2. දැන් බෙදීමක් කරන්න. මෙන්න මේ පාර්ට් එක තමයි අපි දැන් කරන්න හදන්නේ. අපි දැන් කරන්න හදන්නේ මේ පාර්ට්. එතකොට වැඩි කිරීමක් හරි බෙදීමක්. දැන් මෙතන කරන්නේ බෙදීමක්. බෙදීමක් සිදු වෙනවා සමීකරණයේ මේ පදවලින් වෙන් කරලා තියෙන හැම පාර්ට් එකකටම මේ වෙනස සිදු වෙන්න ඕනේ. එතකොට මෙතනත් මේ වෙන් වෙලා තියෙන්නේ. එතකොට ධන 2 කියන එකත් දෙකෙන් බෙදෙන්න ඕනේ. ඍණ දැන් මේකත් මේ අඩු කිරීමේ ලකුණකින් වෙන් කරලා තියෙන්නේ මෙතන. එතකොට මේකත් මේ වෙනසින් මේ කරන සිදු කරන වෙනස මේකටත් බලපාන්න ඕනේ. මේකත් බෙදෙන්න ඕනේ දෙකෙන්. හරිනේ.
ඊට පස්සේ සමානයි. දැන් මේක පාට කරත් මේ වෙනස සිදු වෙන්න ඕනේ ආකාර. ඒ කියන්නේ දැන් මම ඔයගලන්ට මෙතන ලිව්වොත් x බෙදීම 2 කියන එක බෙදෙන්න ඕනේ 2කින්. හරිනේ. ඒ වගේම තමයි 4 කියන එක 2කින් බෙදෙන්න ඕනේ. ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ තමයි මේක සුළු කරගෙන යන්න තියෙන්නේ. මේ ආකාරයට සමීකරණේ එක පැත්තකට කරන දෙයක් අනිත් පැත්තට සිදු කරන්න ඕනේ. ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ වෙනස වැඩි කිරීමක් හරි බෙදීමක් හරි නම් සමීකරණේ බලන්න පද වෙන් කළ තියනවා කියලා. ඒ පද වෙන් කළ තියෙන්නේ එකතු කිරීම වලින් හරි අඩු කිරීම වලින් හරි නම් ඒ හැම පදයකටම ඔයගොල්ලන් මේ සිදු කරන වෙනස වෙන්න ඕනේ. එතකොට සමීකරණේ එක පැත්තකට සිදු කරද්දී වම් පැත්තේ මෙන්න මේ උදාහරණය ගත්තොත් වම් පැත්තේ කොටස් තුනකට කඩලා තියෙනවා. මේ එතකොට මේ 2 කියන කිවත් කරන්න හදද්දී ඔයගොල්ලන් දැක්ක මෙතන බෙදීමක් සිදු කරන්න ගියාම සමීකරණේ කොටස් වලට අඩු කිරීම සහ එකතු කිරීම වලින් කඩලා තියෙන හින්දා සමීකරණේ වම් පැත්තේ තියෙන හැම පදයකටම ඒ බලපෑම වෙනවා. ඒ වගේම තමයි දකුණු පැත්තෙත් එකතු කිරීම හරි අඩු කිරීම හරි වෙලා තියෙනවනම් ඒ හැම පදයකටම මේ බලපෑම වෙනවා. හැබැයි මේක ගැන කතා කරද්දී මෙන්න මේ පොයින්ට් එක ගැන කතා කරද්දී වෙනස එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි මෙතන වෙනස වැඩි කිරීම බෙදීමනේ. මෙතන වෙනස එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි නම් සමීකරණේ කොහොම තිබ්බත් වෙනස එකපාරයි වෙන්නේ. අනිත් පදවලට බලපෑමක් සිදුවන්නේ නැහැ. ඔයගලන්ට ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. දැන් මම කතා කරන්න යන්නේ ඔයගලන්ට සමීකරණයේ බලයක්. ඒ කියන්නේ එක දෙකක් බලය දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන්, පහක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට x මෙතන 2 වෙන්න පුළුවන්, එහෙම නැත්නම් 3ක් වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, 7 වෙන්න පුළුවන්, එහෙම නැත්නම් භාග්‍ය සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මෙන්න ඕනෑම ආකාරයක් තිබ්බොත් ඔයගලන් කොහොමද මේ සමීකරණය විසඳගන්නේ කියලා. මම උදාහරණයක් ගන්නම්. මෙතන මම ගන්නම් x වර්ගය සමානයි 25යි කියලා. 25 අපිට මේ 25 කියන එකේ බලන්න ඉස්සලා වර්ගය. මෙතන වර්ගයන්නේ තියෙන්නේ. 25 වර්ගයක් විදිහට ලියා ගන්න පුළුවන්ද කියලා අපි චෙක් කරලා බලන්න ඕනේ. 25 කොහොමද 25 වර්ග සංඛ්‍යාවද කියලා චෙක් කරගන්න මම ඔයගලන්ට පැහැදිලි කරා පළවෙනි පාඩමේදී. සංඛ්‍යා පිළිබඳ ලිපියේදී මේක පැහැදිලි කරලා තියෙනවා හොඳට. 25 අපි බෙදන්න ඕනේ ප්‍රථම සංඛ්‍යාවල. එතකොට 25 බෙදන ප්‍රථම සංඛ්‍යාව කීයද? 5. ආයෙ මේක අපි 5ෙන්ම බෙදන්න ඕනේ. 1යි. එතකොට 5 වැඩි කිරීම 5 තමයි 25 දෙන්නේ. වර්ග සංඛ්‍යාවක් වෙන්න නම් මේක සමාන කොටස් දෙකකට කැඩෙන්න ඕනේ. එතකොට මේක සමාන කොටස් දෙකයි. එතකොට 5 වර්ග විදිහට අපිට මේක ලියන්න පුළුවන්. x වර්ගය සමානයි 5 වර්ගය. මෙන්න මේ ආකාරයට දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න. මෙතන 2 තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන 2 තියෙන්නේ. මෙන්න මේ ආකාරයට බලයන් සමාන වෙන විට සමීකරණයේ දෙපසම බලයන් සමාන වෙන. ඒ කියන්නේ මෙතනත් y මෙතන ZY. සමීකරණයේ බලයන් සමාන වන විට මෙන්න මේ බලයන් දෙක සමාන වන විට මේ දෙක අනිවාර්යයෙන්ම සමාන වෙනවා. එතකොට මෙතන x වර්ගය සමානයි 5 වර්ගය කියද්දී මෙතන බලයන් දෙක සමානයි. මෙතනත් දෙක තියෙන්නේ මෙතනත් දෙක තියෙන්නේ. එතකොට බලයන් දෙක සමාන වෙද්දී x සමානයි 5 කියලා අපිට කෙලින්ම පිළිතුර ලබා ගන්න පුළුවන්. උදාහරණයකට මෙහෙම තිබ්බා කියලා හිතන්නකෝ x4 සමානයි 5 4. එතකොට මේ බලයන් දෙක සමානයි. මේ වගේ වෙලාවලට අපි කියනවා බලයන් දෙක සමාන වෙද්දී පාද දෙක සමානයි කියලා. ඒ වගේම තමයි දැන් මේක අපි කතා කරේ බලයන් දෙක සමාන වෙද්දී පාද දෙක සමානනේ. අනිත් පැත්තටත් කියන්න පුළුවන් පාද දෙක සමාන වෙද්දී බලයන් දෙක සමාන වෙනවා කියලා. උදාහරණයකට මම ගත්තොත් මෙතන දැන් මෙතන අපි කතා කරේ බලයන් සමාන වෙද්දී පාදය සමාන වෙනවා කියලා. ඒ වගේම තමයි මේක අනිත් පැත්තටත් කියන්න පුළුවන්. පාද සමාන වීමේදී බලයන් සමාන වෙනවා. මම මෙහෙම ලියන්න. 2යි x වෙනි බලය සමාන වෙනවා 2 5ට. එතකොට පාද සමානයි. පාද සමාන වෙද්දී අපිට මේක කියන්න පුළුවන් x සමානයි 5යි කියලා. තේරුණානේ? ඒ කියන්නේ මෙතන පාද සමාන වෙද්දී බලයන් දෙක සමාන වෙනවා. ඒ වගේම තමයි බලයන් දෙක සමාන වෙද්දී පාද සමාන වෙනවා. ඔයගලන්ට මේ වගේ ගානක් ඇවිල්ලා තිබ්බොත් බලයන් හරි පාද හරි තියෙන ඔයගලන්ට ඒක විසඳ ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඔයගලන්ට මේ අවබෝධය දෙන්නේ පොඩි විසඳ ගැනීමේ ක්‍රම. ඔයගලන් මේක විසඳ ගන්න ඕනේ. සමහරක් වෙලාවට දැන් හිතන්නකෝ වර්ග සංඛ්‍යාවක් ඔයගලන්ට හොයන්න වෙනවා 144. 144 ඔයා දන්නේ වර්ග සංඛ්‍යාවද කියලා. ඉස්සලාම ඔයගලා මේ වගේ විසඳ ගන්න ඕනේ. මේක ප්‍රථම සාධක සංඛ්‍යාව වලින් බෙදාගෙන ගිහිල්ලා සමාන කොටස් දෙකකට කඩාගන්න. තියෙන මේ පැත්තෙන් ප්‍රථම සංඛ්‍යා ටික සමාන කොටස් දෙකකට කඩන. ඒතර ඔයගලන්ට ගන්න පුළුවන් 12 වැඩි කිරීම 12. 12 වර්ගය. අන්න ඒ වගේ මේ බලයන් අනිවාර්යයෙන් මේක 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්. මෙන්න මෙතන 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. ඔයගලන් මතක තියාගන්න බලයන් සමාන වෙන විට පාද සමාන වෙනවා. පාද සමාන වෙන විට බලයන් සමාන වෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා. මම මෙතන ලිව්වා බලයන්
බලයන් එක දෙක වෙන්න පුළුවන් 3 වෙන්න පුළුවන් 4 වෙන්න බලයන් සමාන වන විට පාද සමාන වෙනවා. පාද සමාන වන විට බලයන් සමාන වෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ මම කතා කරන්න සූදානම් වෙන්නේ අනුපාතයක්. සමීකරණේ අනුපාතයක ආකාරයට හැදිලා තිබ්බොත් කොහොමද විසඳා ගැනීම කරන්න කියලා. මෙතනදී ඔයගලන්ට සමීකරණය දීලා තියෙනවා. අපි ගමු 25යි 90x සමානයි අපි ගත්තොත් මෙතන 5ට 3. මෙහෙම දීලා තියෙනවා නම් සමීකරණේ මේ මේකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා ඔයගලන් අවබෝධ කරගන්න ඕනේ. මේ අදහස් කරන්නේ මෙතන x කියන්නේ හරය වෙනවා 25 කියන්නේ ලවය වෙනවා. මෙතන 3 කියන්නේ හරය වෙනවා 5 කියන්නේ ලවය වෙනවා. ඒ කියන්නේ අනුපාතයක මේ පළවෙනි පදයේ මෙතන තියෙන එක ලවය වෙනවා. මේක හරය වෙනවා. මෙහෙත් ඒ වගේ මේ පැත්තත් ඒ වගේ මේක ලවය වෙනවා. මේක හරය වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මේක විසඳ ගන්න තියෙන්නේ සරලයි හරස් ගුණිතය කියන එකක් තියෙනවා. හරස් ගුණිතය කියන එකෙන් අදහස් කරන්නේ මේක හරහට වැඩි කරනවා. මේ සංඛ්‍යා දෙක හරහට වැඩි කරනවා. එතකොට ඔයගලන්ට පුළුවන් x කියන එක 5න් වැඩි කරන්න 25 කියන එක 3න් වැඩි කරන්න. එතකොට x වැඩි කිරීම 5 සමානයි 25 වැඩි කිරීම 3. මෙතන එන්නේ කීයද 5යි x සමානයි 75යි. ඊට පස්සේ මෙතන කරන්නේ මම කිව්වා මේක x තනි පදයක් කරගන්න එපේ. 75 මේක 5න් බෙදන්න තියෙන්නේ. මේකත් 5න් බෙදන්න තියෙන්නේ. මේ පිළිතුර එන්නේ කීයද x සමානයි 15යි. පැහැදිලි ඇති කියලා හිතනවා. මෙන්න මෙතන සමීකරණය ලියාගන්නේ ඔයගොල්ලන් කොහොමද කියලා අවබෝධ කරගන්න ඕනේ. අනුපාතයක් ඉදිරියට දීලා තියෙද්දි මෙන්න මේ ආකාරයට ලවය තමයි ඉස්සලාම පාට කරන්නේ. ඊට පස්සේ එන හරය. එතකොට මේක ලියන්න පුළුවන් භාගයක් ආකාරයට අපිට. ආයි මම මෙතන ලියුවොත් මේ සෙට් එකම 25 අපි මේක භාගයක් ඉදිරියට මෙහෙම ලියන්න පුළුවන්. මේක අපි සමාන කරනවා 5 යට 3. ඊට පස්සේ හරස් ගුණිතය දාලා විසඳ ගන්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. සමීකරණය පිළිබඳව ඔයගොල්ලන්ට ප්‍රවේශයක් ලබා දෙන්න තියෙන ওই ටික තමයි. ඊට පස්සේ ටොපික් එකකින් මම කතා කරමින් සූදානම් වෙන වර්ගජ සමීකරණයක් දීලා තියෙනවා නම් කොහොමද විසඳීමක් කරන්න කියලා.